වස්සාන ධර්ම දේශනා කෙනෙක්ගේ ජීවිතේ මොන තරං වැරදි අඩුපාඩු අකුසල් දුරාචාරයන් දුස්සීලකම් ජීවිතේ බොහෝ කාලයක් අතහැරගන්න බැරුව මගහැරගන්න බැරුව අඩුපාඩු සකස් කරගන්න බැරුව වැරදි පාරක වැරදි ගමන කාපු කෙනෙකුට වුණත් මේ බණපදයක් අහලා බුද්ධ වචනයක් අහලා කෙනෙක්ගේ ජීවිතේ ඔහු දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා නම් අද ඉඳන් මං හැදෙනවා අද ඉඳන් මං නිවැරදි වෙනවා මේ මොහොතේ ඉඳන් මගේ ජීවිතේ මං අඩුපාඩු හදාගෙන නිවැරදි මාර්ගයකට ගමන් කරනවා එවැනි අධිෂ්ඨානයෙන් ඒ කෙනා අවංකවම සීලයක පිහිටනවා එතන ඉඳන් තමන්ගේ පරණ ජීවිතය අමතක කරලා අතහැරලා පියවරෙන් පියවර ධර්මාවබෝධය පැත්තට අවශ්‍ය ගුණධර්ම පුරන්න පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ වැනි අය ලස්සන උපමාවකට පෙන්නවා වලාකුලින් මිදිච්ච පුන් සඳක් බැබලෙන්න පටන් ගන්නවා වගේ ඒ මොහොතේ ඉඳන් එතන ඉඳන් ඒ පුද්ගලයාගේ ජීවිතය සීලයෙන් සද්ධාවෙන් ගුණධර්ම වලින් පිනෙන් බැබලෙන්න පටන් ගන්නවා හැබැයි යාර අකුසල් කර කර පව්කම් කර කර හිටපු කාලේ යාගේ ජීවිතේ හරියට වලාකුලින් දුම් මීදුම් ආදියෙන් වැහිච්ච සඳක් වගේ එතකොට සඳ බැබලෙන්නේ වැහිලා තියෙන වලාකුළු වලින් දුමෙන් මීදුමෙන් හැබැයි යම් දවසක යා සීලේක පිහිටලා තමන්ගේ පැරණි අඩුපාඩු අකුසල් මේවා හදාගන්න අදහසෙන් අවංකව ධර්මයේ කරා යනවද එතන ඉඳන් එයාගේ ජීවිතය වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ බැබලෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ගාල්ල උණවඩුන නොම්බර 120 ලිපිණයේ පදිංචි දැනට සයිප්‍රසී වෙසෙන WM චන්දි මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණු වන්නේ සයිප්‍රසයේ ලිමසෝන් නගරයේ නිසල බෝසෙවනේ වැඩ සිටින බෝධීන් වහන්සේ එම ස්ථානයට වැඩම කොට වසර 3ක් පිරීම නිමිත්තෙන් බෝධීන් වහන්සේට සහ බෝධීන් වහන්සේ රෝපණය කිරීම සඳහා භූමිය ලබා දුන් දූන ආර්යවතී මහත්මියට සහ නැසී ගිය ස්වාමි පුරුෂයා වන අන්ද්‍රයා මහත්මයාට පින් අනුමෝදන් කිරීම සහ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. එමෙන්ම ජනවාරි මාස පළමු වන දින 52 වන ජන්මදිනය සමරන දැනට සයිප්‍රසී වෙසෙන ප්‍රසංග මහත්මයාට නිදුක් නිරෝගී සුවය සහ ඉක්මන් භවයකදීම එතුමන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී සුඛ පටිපදාවෙන් නිවන් අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවරණ භික්ෂුගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්න. මේ බණහන හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය ධර්මාවබෝධය පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ කෙනෙක්ගේ ජීවිතේ මොන තරම් වැරදි අඩුපාඩු අකුසල් දුරාචාරයන් දුස්සීලකම් ජීවිතේ බොහෝ කාලයක් අතහැරගන්න බැරුව මගහැරගන්න බැරුව අඩුපාඩු සකස් කරගන්න බැරුව
වැරදි පාරක වැරදි ගමන කාපු කෙනෙකුට වුණත්. යම් දවසක මේ බණපදයක් අහලා බුද්ධ වචනයක් අහලා කෙනෙක්ගේ ජීවිතය ඔහු දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා නම් අද ඉඳන් මං හැදෙනවා. අද ඉඳන් මං නිවැරදි වෙනවා. මේ මොහොතේ ඉඳන් මගේ ජීවිතේ මං අඩුපාඩු හදාගෙන නිවැරදි මාර්ගයකට ගමන් කරනවා. එවැනි අධිෂ්ඨානයෙන් ඒ කෙනා අවංකවම සීලේක පිහිටනවා. එතන ඉඳන් තමන්ගේ පරණ ජීවිතය අමතක කරලා අතහැරලා පියවරෙන් පියවර ධර්මාවබෝධය පැත්තට අවශ්‍ය ගුණධර්ම පුරන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වැනි අය ලස්සන උපමාවකට පෙන්නවා වලාකුලින් මිදිච්ච පුන් සඳක් බැබලෙන්න පටන් ගන්නවා වගේ. ඒ මොහොතේ ඉඳන් එතන ඉඳන් ඒ පුද්ගලයාගේ ජීවිතය සීලයෙන් සද්ධාවෙන් ගුණධර්මවලින් පිනෙන් බැබලෙන්න පටන් ගන්නවා. හැබැයි යාර අකුසල් කර කර පව්කං කර කර හිටපු කාලයාගේ ජීවිතය හරියට වලාකුලින් දුම් මීදුම් ආදියෙන් වැහිච්ච සඳක් වගේ. එතකොට සඳ බැබලෙන්නේ වැහිලා තියෙන වලාකුළුවලින් දුමෙන් මීදුමේ. හැබැයි යම් දවසකයා සීලේක පිහිටලා තමන්ගේ පැරණි අඩුපාඩු අකුසල් මේවා හදාගන්න අදහසෙන් අවංකව ධර්මය කරා යනවද. එතන ඉදං එයාගේ ජීවිතය වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ බැබලෙනවා කියල බුදුරජාණන් වහන්සේ වදාළ. පිංහතුනි මේ ජීවිතය තුළ නිවරදි කරගත්තා කියලා ධර්මය අවබෝධ කරගන්න බැරිවෙන අකුසල් පහයි තියෙන. ඒ තමයි පංචානන්තරි අකුසල්. කෙනෙක් මේ ජීවිතයේ එවැනි ගරුක කර්ම හැටියට ධර්මය හඳුන්නන පංචානන්තරි අකුසලයක් කරගත්ත කෙනෙක් නම් අන්නේ කෙනාට මේ ජීවිතයේ ධර්මමාර්ගයට යොමුණා කියලා මේ ජීවිතේ මාර්ග ඵලයක් ලබන්න තියෙන අවස්ථාව මගහැරෙනවා. හැබැයි මතක තියාගන්න අජාසත්ත රජ්ජුරු පීට්ටු ගහතන අකුසලයක් කරලා පංචානන්තරි අකුසලයක් කරගත්ත රජ්ජුරු අජාසත්ත රජ්ජුරුවන්ගෙන් නිවරදිවීම ධර්මයට යොමුවීම ඔහු තමන්ගේ වැරදි අඩුපාඩු වැරද්ද වනාට පස්සේ හරි තේරුම් අරගෙන කොච්චර බුද්ධ ශාසනය වෙනුවෙන් පින්දහම් කුසල් දහම් යහපත් කටයුතු කරාද. අවසානි බුදුරජාණන් වහන්සේගෙන් නිරන්තරෙන් උන්වහන්සේ මුණ ගැහිල බණැහුවා. බුදුරජාණන් වහන්සේ ඔහු ප්‍රතික්ෂේප කරේ නෑ. අදනං සාමාන්‍ය සමාජය තුළ දැන් ඔබ දන්නවා අජාසත්ත රජ්ජුරුව මැරුවේ බිම්බිසා රජ්ජුරුවන්. අපේ බුදුරජාණන් වහන්සේ බුදුවෙච්ච මුල්ම කාලේ උන්වහන්සේගේ ප්‍රධාන දායකය බිම්බිසා රජ්ජුරුව. තමන්ගේ රාජකීය උයන තමයි බුද්ධ ශාසනය වෙනුවෙන් කුටි සෙනසුන් හදලා. පළවෙනිම ආරාම පූජාව හැටියට පූජ කරේ වේළුවනාරාම. එතකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාසනය වෙනුවෙන් බොහෝ උදව්පකාර කරා විතරක් නෙමෙයි. බිම්බිසා රජ්ජුරුවෝ ප්‍රායෝගිකව මේ ධර්මය හැසිරිලා ධර්මය අවබෝධ කරගෙන සෝතාපන්න ඵලයට පත්වෙලා ධර්මිෂ්ඨව රජකං කරපු රජෙක්. එතකොට එවැනි සෝවාන් වෙච්ච බුදු හාමුදුරුව වෙනුවෙන් පළවෙනියටම ආරාමයක් කරලා තමන්ගේ රාජකීය උයන පූජා කරපු බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ සිටිය මුල් කාලවල උන්වහන්සේගේ ප්‍රධාන දායකයා. එතකොට ඒ බිම්බිසා රජ්ජුරුවන්ව තමයි අජාසත්ත වදදීලා නොඒක් වදහිංසා කරලා හිර කුටියක දාලා කන්න නොදී මැරෙනකන් තියලා තිබ්බ කාලයක්. අවසානයේ නොයෙක් විදිහට වදදීලා කකුල් පළලා ලුණු දාලා ගිනි පොකුරු උඩ ඉඳන් ඇවිද්දෙව්වා කියලා අපි ඉතිහාස පොත්පත්වල අහලා තියෙනවා. ඒ විදිහට වදදීලා තමයි තමන්ගේ පිය රජ්ජුරුවන්ව මරලා පීට්ටු ඝාතන අකුසලයක් කරගත්තේ අජාසත්ත රජ්ජුරුව. හැබැයි මේ රජ්ජුරුවන්ට පස්සේ තේරුණා මට වැරදුනා. දේවදත්තගේ කීම පිළි අරගෙන තමන් නොමග ගියා. රජකමට තිබිච්ච ආසාව, තෘෂ්ණාව, සංසාරක වෛරයක් තමන් විශාල අකුසලයක් කරගත්තා. පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. දැන් ඔබ හිතන්න සාමාන්‍ය
මේ කෙලෙහි සහිත සාමාන්‍ය සමාජයේ තුළ අද වගේ නම් බොහෝ වෙලාවට කියයි එන්න දෙන්න එපා ඔය පව්කාරයට. මේ බුදුහාමුදුරන්ට ආරාමයක් පූජා කරපු රජ්ජුරුවන්ව මරපු පව්කාරයා. මේ බුද්ධ ශාසනයේ ප්‍රධානම දායකයාව වද දීලා මරපු ඔය පව්කාර රජාට අඩියවත් තියන්න දෙන්න එපා මේ ආරාමෙට. ඔහොමනේ අද නම් සාමාන්‍ය දායක සභාවෝ දායකයෝ හරි පන්සලේ අනිත් අය හරි ඔය විදිහට තමයි හිතන්නේ. හැබැයි මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජ්ජුරුවන්ට උන්වහන්සේගේ මහා කරුණාව කාටත් එක හා සමාන අනුකම්පාවකින් කරුණාවකින් ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවෙන් බලන බුදුරජාණන් වහන්සේ අජාසත්ත රජතුමාට බුදුරජාණන් වහන්සේ මුණගැහිලා හිත හදාගන්න කොච්චරනම් ධර්ම කරුණු බුදුහාමුදුරුවෝ දේශනා කරනවද. අජාසත්ත රජ්ජුරුවන් උදෙසා දේශනා කරපු දේශන රැසක් ධර්මී තියෙනවා. රජ්ජුරුවෝ නිතර නිතර බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්නේ නවා. ඒත් බුදුරජාණන් වහන්සේ ඔහු ගැන අනුකම්පාවෙන් ඔහුට අවස්ථාව දුන්නා. අවසාන කාලේ අජාසත්ත රජ්ජුරුවෝ මොන තරම් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවෙන් හිටියද. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩේ දැනගත්ත වෙලාවේ තුන් වතාවක් සිහිසුන් වුණා කියලා ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ තරම් දුකක් ඇති වුණා දරාගන්න බැරුව. බේත් තොරු 3ක බස්සලා තමයි සිහිය ගත්තේ අජාසත්ත රජුරවන්ට. ඔබ හිතන්න අද වෙනකොට අපි මේ ධර්මයේ කතා කරනවා 84000ක ධර්මස්කන්ධය ගැන අපි කතා වෙනවා. බුදුහාමුදුරන්ගේ බුද්ධ වචනේ අපිට ලැබුණා නේද මේ රහතන් වහන්සේලාගේ පරපුරින් කියලා අපි අද මේ බණපද කතා කරාට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගිය තැන පළවෙනි ධර්ම සංගායනාව කරන්න රාජ්‍ය අනුග්‍රහය ඇතුව සම්පූර්ණයෙන් සියලු උපකාර කරේ අජාසත්ත රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා සප්ත පරණී ගුහාව ඉදිරිපිට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වුවා මාස 9ක් පුරා. ඒ ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දුන්නේ මූලිකත්වයේ ගත්තේ ඒ සියලු සැප පහසුකම් සංගායනාවට අවශ්‍ය සියලු දේවල් රාජ්‍ය අනුග්‍රහයෙන් සැපයුවේ අජාසත් රජුරු. බුදුරජාණන් වහන්සේගේ 13 වහන්සේලා ඩ්‍රෝනයක් අජාසත් රජුරවන්ටත් ලැබුණා. දැන් බලන්න අපි මේ සාමාන්‍ය කෙලෙස් සහිතව අපි දකින මිනිස්සු හිතන දේවල් සහ බුද්ධ ශාසනය තුල රහතන් වහන්සේලා කටයුතු කරපු ආකාරය වෙන කෙනෙක් නම් අද වගේ න දෙන්න එපා ඔය පව්කාරයට 13 වහන්සේලා. බිම්බිසාර රජුරුව මරපු ආනන්තර යකුසලයක් කරපු පව්කාරයට 13 වහන්සේලා දීලා හරියනවද? ඔය වගේ කතා කියන කී දෙනෙක් අද නම් ඉන්නවද? හැබැයි මහරහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනෙන් පසු 13 වහන්සේලා බෙදලා දෙනකොට අජාසත් රජුරුවන්ටත් 13 වහන්සේලා ඩ්‍රෝනයක් බුදු සිරුරේ සියලු 13 වහන්සේලාගෙන් 8න් එකක් අජාසත් රජුරුවන්ටත් දුන්නා. ඔබ දන්නවා අද රුවන්වැලි මහා සෑයේ තියෙන ඩ්‍රෝනයක් 13 වහන්සේලා. ඒ හා සමානම ප්‍රමාණයක් එදා අජාසත් රජුරුවන්ටත් 13 වහන්සේලා ලැබුණා. තමන්ට ලැබිච්ච 13 වහන්සේලා පුදුම ගෞරවයෙන් රථයක තැන්පත් කරලා පෙරහැරින් රජුරෝ ටික දුරක් ගිහිල්ලා ඒ ප්‍රදේශෙම තියෙන මල් කඩාගෙන ඇවිල්ලා පූජා පවත්වනවා 13 වහන්සේලාට. ආයි ටික දුරක් යනවා. බොහොම හිමින් යන්නේ බොහොම ගෞරවයෙන්. රජුරවන්ට රාජ්‍ය ගැනවත් රටේ තමන්ගේ රාජ්‍ය රාජකාරි ගැන ඒව ගැන කිසි සිහියක් නැහැ. 13 වහන්සේලා ලැබුණට පස්සේ පුදුම සතුටක් පුදුම ගෞරවයෙන් 13 වහන්සේලාට පුද පූජා කරගෙන බොහෝම හිමීට තමන්ගේ රාජ්‍යයට කුසිනාරාවේ ඉඳන් පිටත් වුණේ. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පෙනී ඉඳලා කියනවා ස්වාමීනි අජාසත් රජතුමාව ගමන ඉක්මන් කරවලා රජගහ නුවරට ඉක්මනින් රජුරුවන්ව යොමු කරවන්න.
නැත්නම් රාජ්‍යයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. මොකද පළවෙනි ධර්ම සංගායනාව පවා සංවිධානය කරේ ඒ රාජ්‍ය තුලයි. බුදුහාඳුරෝ පිරිනිවන් පාල මාස 3ක් ගිය තැන. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් කියනවා පෘථග්ජනයන් අතර මේ ලෝකේ පෘථග්ජන මිනිසුන් අතර අජාසත් රජුරුව තරම් සද්ධාවන්ත රජෙක් දෙවියන් දිවසින් දකින්නේ නැහැ කියලා සක්‍ර දෙවියන්ගේ ප්‍රකාශයක් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඇයි පිංගතුනි මාර්ගඵලයක් ලබන්න බෑ ආනන්තරී අකුසලයක් කරගත්ත කෙනෙක්. මේ ජීවිතේ මාර්ගඵල ලබන්න තියෙන අවස්ථාව වැහිලා තියෙන්නේ ආනන්තරී අකුසලෙන්. හැබැයි පෘථග්ජනයන් අතර අජාසත් රජුරුව තරම් සද්ධාාවක් තිබ්බ කෙනෙක් බුදුහාමුදුරුවෝ ගැන ඒ යුගයේ දෙවියන් දිවසින්වත් දැක්කේ නැහැ කියනවා. එහෙමනම් අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතේ ඕනෙම මොහොතක නිවැරදි වෙන්න පුළුවන්. ඒ නිසා කොයිම වෙලාවකවත් කෙනෙක්ගේ හැසිරීමක් කෙනෙක්ගේ අකුසලයක් කෙනෙක්ගේ ද්වේෂ සහගත ක්‍රියාවක් දැකලා මෙයානම් අපාය යන කෙනෙක් මෙයානම් අපායමයි යන්නේ ඔබට නිගමනය කරන්න බෑ. ඔබට අපිට අපි කාටවත් එවැනි නිගමනයක් කරන්න පුළුවන්කමක් නෑ එවැනි ක්‍රියාවක් අපි දැකලා. ඒකට හේතුව පිංගතුනි ඕනම කෙනෙකුට නිවැරදි වෙන්න පුළුවන්. කෙනෙක්ගේ ජීවිතේ ඕනම මොහොතක නිරේ යන්න කර්ම හැදිච්ච ධනංජානි පවා ඉන්නකම් පව්කම් අකුසල් අපරාධ පව්කම් කර කර ඉඳලා මරණ මංචකයේ ගිනි දැල් පෙනිච්ච ධනංජානි පවා මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රයෙක් ළඟ ඉඳලා ධර්මයේ හිත පිහිටෝලා කුසලයේ හිත පිහිටෝලා මරණින් මතු බ්‍රහ්ම තලයේ ඉපදුනා බඹලෝ ඉපදුනා. එහෙමනම් අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතය තුළ අපිට බාහිරින් බලලා කියන්න බෑ මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි මෙයා නම් මෙහෙ යන කෙනෙක්. ඒ කෙනාගේ ජීවිතේ ඕනම මොහොතක නිවැරදි වෙන්න පුළුවන්. පින්වතුනි සමහර සංසාරික මේ ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයන්ගේ සංසාර චරිත ලක්ෂණ සසර පුරුදු ගත්තහම හරිම පුදුමයි. මේ බුද්ධ ශාසනය තුළ මාර්ගඵල ලැබපු හැමෝම ඉපදිච්ච දවසේ ඉඳන් උපාසක ස්වරූපයෙන් බිම බලාගෙන මේ සුවපත් වේවා කියාගෙන හිමින් අඩිය තියාගෙන ඇස් පියාගෙන හිටපු අය නෙවෙයි. මේ ශාසනය තුළ සමහර අය බොහොම දරුණු හොර කණ්ඩායම් පිටින් හොරකමේ ගිය හොර නායකයෝ. ඒ සියල්ල අතහැරලා පැවිදි වුණා. සීල සමාධි ප්‍රඥා වැඩුව රහත් වුණා. සමහර වෛශ්‍යාව සාමාන්‍ය වචනයෙන් කිව්වොත් ගණිකාව ඒ කාලේ අම්බපාලි සිරිමා වෙසංගනා ඒ ජීවිතේ සම්පූර්ණයෙන් අතහැරලා වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ බුද්ධ ශාසනය තුල ධර්මයේ කරා ගියා. සමහර ධර්මය අවබෝධ කරගත් අයගේ ජීවිතය ආපස්සට ගත්තොත් ඒ අයගේ ගිහි ජීවිත සමහරලාවට ඒ අයගේ පෙර ජීවිත පැවිදි ශ්‍රාවකයෝ ගත්තා. මේ බුද්ධ ශාසනයේ 16 වතාවකට වඩා වැඩි වාර ගණනක් සිවුරු ඇර ගියපු එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ඊළඟ වතාවේ ඇවිල්ලා පැවිදි වෙලා රහත් වුණා. 16 වතාවක් ගෙදර බිරිඳ මතක් වෙනවා, කුඹුර මතක් වෙනවා, ගෙදර දොර මතක් වෙනවා. මොකද්ද මේ පැවිදිකම? පාත්‍රයක් අරගෙන මේ ගමක් ගානේ ගිහිල්ලා මොකද්ද මේ ජීවිතය කියලා හිතෙනවා. මීට වඩා හොඳයි මට ගිහි ජීවිතය කියලා සිවුරු ඇරලා යනවා. සිවුරු ඇරලා ගිහිල්ලා ටික කාලයක් ඉන්නකොට ගෙදර බිරිඳගෙන් බැනුම් අහනවා, නිന്ദා අපහාස කරදර ගිහින් හම්බ කරගෙන වරෙන් කියනවා. කුඹුර කොටන්න යනවා, දාඩිය දාගෙන ආවේ කුඹුරු කොටනවා. ඊට පස්සේ හිතෙනවා මොකද්ද මේ ජීවිතේ? මහා දුකක් නෙමේ ජීවිතේ. ගෙදරත් බැනුම්, එළියට ගියත් බැනුම්, නිന്ദා අපහාස කරදර ජීවත් වෙන්න මොන දුකක්ද? මීට වඩා හොඳයි මං පැවිදි වෙලා නිවන් දකින්න යනවා කියලා ආයි ඇවිල්ලා පැවිදි වෙනවා. ඔය විදිහට සැරෙන් සැරේ 16 වතාවකට වැඩි වාර ගණනක් සිවුරු ඇර ගියා. ඊළඟ වතාවේ ඇවිල්ලා පැවිදි වෙලා භාවනා කළ රහත් වුණා. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ බාහිර ස්වරූපේ අපිට එකපාරට මේ කෙනාගේ සංසාර ගමන මොන විදිහට අවසන් වෙනවාද කියලා අපිට නිගමන දෙන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි, අංගුලිමාල හාමුදුරන්ගේ ජීවිතය ගත්තත්, අංගුලිමාල පෙර සංසාර ජීවිත ගත්තත් ජාතක පොත් වහන්සේ තුල බලන්න.
ජාතක පොතේ සඳහන් වෙනවා සමහර ආත්ම භාවවල රාක්ෂයෙක් එක්ක හොර නායකයෙක් දරුණු අපරාධකාරයෙක් ඒ ආත්මවලත් එක්කෝ ගම් පහරපු එක්ක මහා දරුණු මිනීමරුවෙක් මිනිස්සු බය කරගෙන රාජ්‍ය පිටින් බය කරගෙන හිටපු දරුණු පුද්ගලයෙක් තමන් හැබැයි සංසාරයේ රහත් වෙන්න නිවන් දකින්න සසර පිනුත් කරගෙන ඇවිල්ලා තියෙනවා. අර දරුණුකම දැඩි ගතිය අකුසල් කර කර දැඩි ජීවිතයක් එක්ක ආවත් ඒ ආපු බොහෝ ආත්ම භාවවල තමන් කරපු පින් දහම් කුසල් දහනුත් තිබුණා. අකුසල් නිසා පායෙත් වැටි වැටි ඒවැ විපාකත් දුක් විඳ විඳාවා. තමන් රහත් වෙන ආත්මෙත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහත් වෙන ආත්මෙ පවා කොච්චර අපරාධ කරාද. අවසානයේ බුදුරජාණන් වහන්සේට පවා කඩුව අරගෙන හිටු මහන කියලා බුදුහාඳුරු පස්සෙනුත් පැන්නවා රහත් වෙන ආත්මෙ. එහෙව් පුද්ගලයා මේ බුද්ධ ශාසනය තුළ එක බණපදයෙන් බුදුරජාණන් වහන්සේගේ එක මහා කාරුණික බණපදයකින් මුළු ජීවිතේම වෙනස් වුණා. අර ඇඟිලි මාලේ කඩුව වීසි කළා බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණ අනේ ස්වාමීනි මට පිහිට වෙන්න. ඔබ වහන්සේ මේ මහා වනාන්තරයට ආවේ මං ගැන මහා කරුණාවෙන් අනේ මට සමා වෙන්න මට පිහිට වෙන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පිහිට ලැබුණා. බලන්න පිංගතුනි අඟුලිමාල හාමුදුරුවෝ ඉච්චර දරුණු පුද්ගලයා මොන තරම් දමනය වුණාද මේ ශාසනය තුළ. කෙනෙක්ගේ ජීවිතයේ පරිවර්තනය කියන්නේ මහා පුදුම පරිවර්තනයක් මේ ධර්මය තුළින් සිද්ධ වෙනවා. ධර්මාශෝක වුණේ ඡණ්ඩාශෝක. දහස් ගණන් මිනී මරලා යුද්ධ කරලා අධිරාජ්‍යයක් බවට පත් කරගන්න විශාල කාලිංග යුද්ධයක් කරපු ඡණ්ඩාශෝක කියලා හඳුන්වපු ඡණ්ඩ අශෝක ධර්මාශෝක බවට පත් උනේ ධම්මපදයේ අප්පමාද වර්ගයෙන් බණ අහලා එදා බණපද ටිකක් අහලා පුංචි සාමණේර ස්වාමින් වහන්සේ නමකගෙන් ඒ නිසා නීග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් ඒ බණ ටික අහලා ඡණ්ඩාශෝක ධර්මාශෝක වුණා. දුටුගැමුණු රජුරුවන්ගේ පවා පෙරගත්තොත් දුෂ්ටගාමිනී බොහොම දරුණු කෙනෙක්. හැබැයි මතක තියාගන්න දුටුගැමුණු කියන්නේ කවුද? මෛත්‍රී බුද්ධ ශාසනයේ දකුණත් සව් පදවිය ප්‍රාර්ථනා කරගෙන යන කෙනා. ඒකා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන අය මේ. දුටුගැමුණු රජුරුව විතරක් නෙමෙයි සද්ධාතිස්ස රජුරුව මේ දෙන්න මෛත්‍රී බුද්ධ ශාසනයේ අගසව් තනතුරු ප්‍රාර්ථනා කරගෙන පාරමී පුරන බෝධිසත්වරු. හැබැයි මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා රජකම වෙනුවෙන් දෙන්නට දෙන්න යුද්ධ කරගත් අවස්ථා ගණනාවක්. ඒ නිසා කෙනෙකුගේ ජීවිතයේ කොයි මොහොතේ සසර පින මතුවේද පාරමී මොන විදිහට සසර පුරපු කෙනෙක්ද මොන වගේ සංසාර පින් කරපු කෙනෙක්ද බාහිරින් බලලා පුද්ගල චරිත අපිට මනින්න බෑ. පින්වතුනි අඟුලිමාල හාමුදුරුවන්ගේ ජීවිතය ගත්තොත් මහ පුදුමාකාර ජීවිතයක්. අච්චර දරුණු දැන් අඟුලිමාලගේ දරුණුකම මිනී මරපු ඒවා ඇඟිලි කපපු ඒවා ඔය කතාව බහලා තියෙනවනේ. හැබැයි බුද්ධ ශාසනය තුල පුංචි සතෙක්වත් මරන්න නැතුව පැවිදි වෙච්ච දවසේ ඉඳන් රහත් වෙච්ච දවසේ නෙමෙයි පැවිදි වෙච්ච දවසේ ඉඳන් දැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්තා මං පුංචි සතෙක්වත් කූඹියෙක්වත් මදුරුවෙක්වත් පුංචිම පුංචි සතෙක්වත් මගේ අතින් නම් මං මරන්නේ නැහැ. එවැනි දැඩි අදිෂ්ඨානයකින් පුදුම සිල්වත් ජීවිතයක් ගත කරා. උන්වහන්සේගේ අකුසල් උන්වහන්සේ සමහර කර්ම විපාකවල කොටස් දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් පස්සෙන් එනවා. අඟුලිමාල හාමුදුරුව සිවුර දාගත්තා කියලා කර්ම ඔක්කොම අහෝසි වුණා නෙමෙයි. උන්වහන්සේ පිණ්ඩපාත යනකොට අකුසල් කොච්චර බලවත්ද කියන්නේ ගහකට ගලක් ගැහුවත් සමහර ළමයි පොළු ගහනවා ගල් ගහනවා පළතුරු කඩා ගන්න අඹ කඩා ගන්න ගස් වලට පළවැල වලට ගල් වලින් පොළු වලින් ගහනවා. ඒ ළඟ අහල පහල පාරකින් ගියොත් අඟුලිමාල හාමුදුරන්ගේ ඔළුවට කැරකිලා ඉන්නේ. අපි සාමාන්‍ය කතාවට කියන්නේ කරුමේට අහක යන ඉවත් වදිනවා කියලා. අඟුලිමාල ස්වාමීන් වහන්සේටත් එවැනි අකුසල විපාකයක්. අහක් එක්ක ගහක අත්තක් හරි කඩාගෙන වැටෙනවා. කොහේ හරි විසි කරන ගලක් හරි කැරකිලා ඇවිල්ලා ඔළුවට වදිනවා.
එහෙම නැතත් ගංවලට පිණ්ඩ පාතේ වඩිනකොට ඇයි දැන් ආයුධනෑ තනියෙන් එන්නේ පාත්තරයක් අරගෙන බිම බලාගෙන සිවුරු පොරෝගෙන බොහොම සංවර වෙන්නේ. හැබැයි මිනිස්ව අතර ගංවල ඉන්නවා කලින් අර දරුණු අංගුලිමාලගේ මිනී මැරුම්වලට ලක්වෙච්ච පවුල්වල ඥාතීන් ඉන්නවා. රැකලා ඉන්නවා. අන්න එනවා සිවුරු පොරෝගෙන පාත්තර අරගෙන. අපේ බාප්ප මරපු එක. අපේ තාත්තා මරලා ඇඟිල්ල කැපුවේ මූ තමයි. අන්න අරූ තමයි අපේ ඥාතීන්ව මැරුවේ. අපේ ගමට පැනලා මිනිස්සුන්ගේ ඇඟිලි කපාගෙන ගියේ මූ තමයි. වරෙල්ලා එකතු යල්ලා පොළු ගනිල්ලා ආයුධ ගනිල්ලා ගහපල්ලා කියලා වටකරගෙන ගහනවා. කොච්චර පොළුවලින් ගැහුවත් ගල්වලින් ගැහුවත් හැරිලවත් ද්වේෂ හිතකින් කවුද මට ගහන්න කියලා බලන්නේ. උන්වහන්සේ දෑස් පියාගෙන මෙත් වඩනවා. මට බනින අය, මට නින්දා කරන අය, මට පහර දෙන අය, මට මේ දඬුවම් කරන සියලු දෙනා සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. බලන්න කොච්චර දමනයක්ද කියලා. අර තරම් දරුණු කාය ශක්තියක් ඇති මහා කාය ශක්තියක් තිබ්බ කෙනෙක් අංගුලිමාල. අංගුලිමාලගේ ජීවිත කතාවේ සඳහන් වෙනවා අර දරුණු මිනිමරුව කාලේ, ඇඟිලි කපන කාලේ ගංවලට පැනලා දොරට පයින් ගහපුවාම උළුවස්සත් එක්ක ගැලවිලා ගේ ඇතුළට දොර පිටිම විසි වෙනවා. ගෙවල් වල ඉන්න මිනිස්සුන්ට කොටාගෙන ගිහලා ඇඟිලි ටික කපා ගන්න. ඒ තරම් කාය ශක්තියක් තිබ්බ කෙනෙක්. ගැල් යනවා කරත්ත 100 200 යනවා. මේ කරත්ත ඔක්කොම යනකම් හැංගිලා ඉඳලා පිටිපස්සෙන් පන්නගෙන කඩුව අමෝරාගෙන ඒ කරත්තවල ඉන්න අයට, ඒ අස්සයෝ පිට ගවයෝ පිට යන අයට කොටාගෙන ඉස්සරහට යනවා. කීප දෙනෙක් පණ බේරගෙන පැනලා දුවනවා. බොහෝ දෙනෙක් මැරුම් කනවා. රජ්ජුරුවෝ රාජ බටයෝ සේනාව එව්වා අංගුලිමාල අල්ලන්න. 100 ගණන් රාජ බටයන් තනි පුද්ගලයෙක්ගෙන් මැරුම් කෑවා. එතකොට අපිට පේනවා අංගුලිමාල කියන්නේ මොනතරම් ශක්තිවන්තයේද, මොනතරම් දරුණු, මොනතරම් ආයුධ හැසිරවීමට දක්ෂ පුද්ගලයෙක්. හැබැයි පැවිදි ජීවිතය තුළ තමන්ට කොච්චර කාය ශක්තියක් තිබුණත් තමන්ට ගහනකොට අතක්කත් උස්සන්නේ. ඒක වළක්වන්න හදන්නේ. මෛත්‍රී වඩනවා. තමන්ට පහර දෙන අයට මෙත් වඩනවා. ගල් වලින් ගැහුවත්, පොළු වලින් ගැහුවත්, අතින් පයින් ගැහුවත් කවුද මට ගහන්නේ කියලා ඒ පුද්ගලයා දිහා බලලා නිමිති සටහන් හිතට ගන්නෙ නැහැ. ඒ මොහොතෙත් මෙත් වඩමින් හිතට ද්වේෂ හිතක් ඇතිවෙන් නොවෙන විදිහට හිත රැකගත්තා. බලන්න මේ ධර්මයේ තියෙන ආශ්චර්යමත්කම. ඒ විදිහට හිත හදාගෙන හිත වඩන්න, මෙත් වඩන්න පුළුවන් කියන්නේ මොනතරම් අසිරිමත් ධර්මයක්ද? අංගුලිමාල මහරහතන් වහන්සේ අවසානයේ අංගුලිමාල හාමුදුරුවන්ට මිනිස්සු ගහන, බනින, නින්දා කරන එක අඩුනේ. ඔබ දන්නවා අංගුලිමාල හාමුදුරුවෝ අර දරුවෙක් ලැබෙන්න හිටපු අම්මා කෙනෙක් ළඟ කරපු සත්‍යක්‍රියාව අදටත් අවුරුදු 2500 ගානකට එහා අංගුලිමාල මහරහතන් වහන්සේ දා මේ ලෝකෙ වැඩ සිටි. උන්වහන්සේ එදා කරපු සත්‍යක්‍රියාව අදටත් බලවත්. අනාගතයටත් බලවත්. මේ කල්පේ පවතින තාක් බලවත්. දවසක් අංගුලිමාල හාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් විලාප නගනවා. ප්‍රසූත වේදනාවෙන් විලාප නගනවා. දරුවා බිහි නොවි දරුවා හිර වෙලා. අද වගේ මේ සීස සැත්කම් කරන්න, ඔපරේෂන් කරන්න එවැනි දේවල් ඒ කාලේ එවැනි තාක්ෂණයක් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මේ අම්මා විශාල වේදනාවකින් විලාප නගනවා. මිනිස්සු අට වෙලා අර හඬට ඇවිල්ලා කරගන්න දෙයක් නැහැ මිනිස්සුන්ට. අනේ මොකක් වෙයිද? මැරෙයිද? ගොඩාක් දෙනෙක් දරුවෝ බිහි කරන්න ගිහිලා අම්මලා ඒ කාලේ මිය යනවා. ඒ වේදනාවේ මිනිස්සු බලාගෙන අනේ අපොයි කියලා වට වෙලා මිනිස්සු ඒ ගැන දුක් වෙවි හිටිය. අංගුලිමාල හාමුදුරුවෝ එතනින් පිණ්ඩපාත යනවා. මේ හඬ ඇහුණා. උන්වහන්සේ අහගෙන හිටියා විලාප නගන හඬ. ආපහු ආවා. පාත්තරය අරගෙන ආපහු ආවා. බුදුරජාණන් වහන්සේට අංගුලිමාල හාමුදුරුවෝ මුණ ගැසුණා. අංගුලිමාල මොකද මේ? ඔබ ආපහු ගිය පයින්ම? අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම පිණ්ඩපාතේ යනකොට මට මෙවැනි දෙයක් අහන්න ලැබුණා. දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් විලාප නගනවා.
අනේ මට පිහිට වෙන්න විදිහක් නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල ඔබට පුළුවන්. ඔබට පිහිට වෙන්න පුළුවන්. ඔබ ගිහින් සත්‍යක්‍රියාවක් කරන්න. කොහොමද ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මං ඒ සත්‍යක්‍රියාව කරන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ කියලා දුන්න අංගුලිමාල ඔබ ගිහින් සත්‍යක්‍රියා කරන්න. මම දැන කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කරලා නෑ. මේක සත්‍යයක්මයි. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා, සුවසේ දරුවා බිහි වේවා කියලා ඔබ සත්‍යක්‍රියා කරන්න. ඔබට පුළුවන් පිහිට වෙන්න. ඔහොම කියද්දී අංගුලිමාල හාමුදුරන්ට එකපාරට මතක් වුණේ පෙර ගිහි ජීවිතේ අර අපරාධ කරපු කාලේ. අනේ ස්වාමිනී මං කොහොමද ඇහුවා ඔය වගේ සත්‍යක්‍රියාවක් කරන්න. ඒ කාලේ මං කඩුව අරගෙන කී දෙනෙක්ගේ පස්සේ පන්නලා කී දෙනෙක්ගේ නම් ජීවිත මේ අත් දෙකෙන් තොර කරලා ඇද්ද. මගේ මුළු ඇඟම ලේ වලින් තෙත් වෙලා ඇති. මං කොහොමද එහෙම කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අංගුලිමාල ඔබ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න කලින් ඔබ ආර්ය ජාතියේ ඉපදුනාට පස්සේ, ඒ කියන්නේ බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ දැන පුංචි සතෙක්ගේවත් ජීවිතයක් තොර කරලා තියෙනවද? ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මං යම් දවසක බුද්ධ ශාසනයට ඇතුල් වුණාද එදා ඉඳන්නම් පුංචි සතෙක්ගේවත් ජීවිතයක් තොර කරේ නෑ. ඒකනම් සත්‍යයක්මයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලිමාල ඔබට පුළුවන් ඔබ මේ විදිහටම ගිහිලා සත්‍යක්‍රියා කරන්න. මෙන්න මේක මතක තියාගන්න කියලා. ඒ සත්‍යක්‍රියාව බුදුරජාණන් වහන්සේ තමයි අංගුලිමාල හාමුදුරන්ට කියලා දුන්නේ. සත්‍යක්‍රියාව කරන විදිහ. බුදුහාමුදුරන්ගෙන් අහගත්ත සත්‍යක්‍රියාව අංගුලිමාල හාමුදුරුවෝ ආයෙමත් යනකොට අර අම්මා තාම විලාප දෙනවා. මිනිස්සු පිරිලා සෙනග අතරින් අංගුලිමාල ස්වාමීන් වහන්සේ අර දරුවා ලැබෙන්න විලාප දෙන අම්මා ළඟට ගිහිල්ලා දැස් පියාගෙන දැඩි අධිෂ්ඨානයෙන් සත්‍යක්‍රියාවක් කරා. යතෝ හම් බගිනි කියන්නේ නංගී නැගණිය. අරියායි ජාතියා ජාතෝ මම ආරි ජාතිය ඉපදුනාට පස්සේ, ඒ කියන්නේ බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ ශාසනය තුල අලුතින් ඉපදුනා වගේ. එදා ඉඳන් සංචිච්ච පානං ජීවිතා වෝරෝපේතා. දැන කිසිම ප්‍රාණියෙක්ගේ ජීවිතයක් තොර කරලා නැහැ. තේන සච්චේන මේක සත්‍යක්මයි. සොත්තිතේ හෝති සොත්ති ගබ්බස්සාති. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා. සුවසේ දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියා කරා. ඒ සත්‍යක්‍රියාව කරනකොටම අර විලාප දිදී හිටපු අම්මා සැනින් වේදනාව නැතුව සුවපත් වුණා. මෙන්න සැනින් දරුවා බිහි වෙලා. හිතා ගන්නවත් බැරි ආශ්චර්යය. මිනිස්සු පුදුමයට පත් වුණා. අංගුලිමාල මේ ස්වාමීන් වහන්සේගේ සත්‍යක්‍රියා බලය ගැන ගම් නගර සිසාරා මිනිස්සු අතර රාවයක් පැතිරුණා. උන්වහන්සේ දැන් සීලවන්ත කෙනෙක්. උන්වහන්සේ පුංචි සතෙක්වත් මරපු කෙනෙක් නෙමෙයි පැවිදි ජීවිතය තුළ. උන්වහන්සේ මේ විදියට සත්‍යක්‍රියා කරා. අනේ අපි උන්වහන්සේ ගැන වැරදි විදිහටයි මෙච්චර කල් හිතාගෙන හිටියේ. අන්න මිනිස්සු ගහන බනින නින්දා කරන එක ටික අඩු වෙලා ගියේ ඊට පස්සේ. දැන් හිතන්න පින්වතුනි, බුද්ධ දේශනාවල සඳහන් වෙනවා අංගුලිමාල මහරහතන් වහන්සේගේ මේ සත්‍යක්‍රියාව මේ කල්පේ පවතින තාක් බලවත් කියලා. එතකොට කල්පයක් බලවත් එවැනි සත්‍යක්‍රියාවක් කරේ උපතේ ඉඳන් බිම බලාගෙන ඇස් පියාගෙන සුවපත් වේවා කියාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. මහා දරුණු මිනිමරුවෙක්. දරුණු අපරාධකාරයෙක්. නම කියූ ගමන් ගම් නගර පිටින් තැතිගත්ත අංගුලිමාල නම් වූ බුදුහාඳුරන්ට පවා කඩුව උස්සගෙන පස්සෙන් පන්නපු මේ පුද්ගලයා තමයි බුද්ධ ශාසනය තුල අලුතෙන් ඉපදුනා වගේ මුළු ජීවිතේම වෙනස් කරගත්තේ බුදු බණ පදයක් ඇහුණට පස්සේ. බලන්න මේ ධර්මයට කෙනෙක්ව මොන තරම් ජීවිතේ වෙනස් කරන්න පුළුවන්ද කියලා. මහා දරුණු අපරාධකාරයෝ සිල්වත් ගුණවත් පුංචි සතෙක්වත් නොමරන දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන උත්තමයන් වහන්සේලා බවට පත් වුණේ මේ ධර්මයේ තුල. දරුණු හොරු මංකොල්ලකාරයෝ පුංචි දෙයක්වත් සොරකම් නොකරන උතුම් සීලාදී ගුණධර්ම රකින්න සිල්වතුන් බවට පත් කරේ මේ ධර්මයේ.
එදා දෙව් මිනිස්සුන් අතර වන්දනා ලබන පූජනීය පුද්ගලයන් බවට පත් කරේ සමාජයේ හිටපු බොහොම නරකයි කියපු අය, දරුණුයි කියපු අය, අපරාධකාරයෝ කියපු අය, හොරු මංකොල්ලකාරයෝ කියපු අය, දුස්සීලයෝ, දුරාචාර පුද්ගලයෝ, මෙවැනි නගරේ නානා ප්‍රකාර නොයෙක් වැරදි සහගත එක එක ගමන් ගිය එක එක මාර්ග අනුගමනය කරපු පුද්ගලයෝ මේ බුද්ධ ශාසනය තුළ සිල්වතුන් වුණා, ගුණවතුන් වුණා, ප්‍රඥාවන්තයන් වුණා, හිත දමනය කරගත් අය බවට පත් වුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියන ගුණය. ඒ ගුණේ අදටත් ධර්මය තුළ තියෙනවා. දැන් ඔබ අද සිල් රකින්නවනම්, අඩුම ගානේ පන්සිල් ටික හරි රකින්න උත්සාහයක් ගන්නවනම්, ඒ මේ ධර්මයේ තුළ තියෙන අනුත්තරෝ පුරිස ධම්ම සාරථී නම් වූ ඒ ධර්මයේ ජීවමාන ඒ ගුණය නිසායි අදටත් දමනය වෙනවා මිනිස්සු ඒ බණ පද අහලා. ඔබට ද්වේෂ හිතක් ඇති වෙනකොට, ඔබ පලිගන්න හිතෙනකොට ධර්මයේ සිහි කරලා, ආදීනව සිහි කරලා හිත හදාගෙන ඉවසනවා නම් අදටත් ඔබ දමනය වෙන්නේ මේ ධර්මයේ නිසා. ඒ ධර්මයේ තුළ තියෙන අනුත්තරෝ පුරිස ධම්ම සාරථී ගුණය නිසා. ඒ නිසා පින්වතුනි, ධර්මයේ ජීවමානයි කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේ අද පිරිනිවන් පාලා වුණත් ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ඒ නිසයි වක්කලි හාමුදුරන්ට දේශනා කරේ වක්කලි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඔබට මාව දකින්න පුළුවන් ඇස් දෙකින් නෙමෙයි, ධර්මයෙන්. යමෙක් ධර්මයේ දකින්නවද ඔහු මාව දකිනවා. යම් කිසි කෙනෙක් හරියටම බුදුන් දකින්නවාද ඔහු ධර්මයේම දැක්ක කෙනෙක්. එහෙමනම් අදත් ඔබ ධර්මයේ දකිනවා නම්, ධර්මයේ හැසිරෙනවා නම්, ඒ ධර්මයේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න මහන්සි ගන්නවා නම්, ඒ ධර්මයේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළ පුරුදු කරනවා නම් අදත් ඔබ බුදුන් දකින්න කෙනෙක්. අදත් ඔබ බුදුරජාණන් වහන්සේ ඔබේ ජීවිතයට එකතු කරගන්න කෙනෙක්. ඒ නිසා පින්වතුනි, අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උත්සාහ ගන්න. දැන් අපි පරක්කු වැඩි කියලා හිතන්න එපා. මරණ මංචකේ හරි ධර්මයේ සිහි කරොත් එතනත් බේරෙන්න පුළුවන් තැන. ඔබට මේ බණපදයේ ඇහෙන්නේ තරුණ වයසේ නම් අද ඉඳන් පටන් ගන්න. ඔබට මේ බණපදයේ ඇහෙන්නේ මැදි වයසේ නම් අද ඉඳන් පටන් ගන්න. ඔබට මේ ධර්මයේ ටික ඇහෙන්නේ වයසට ගියාම නම්, කියන දේ තේරෙනවා නම්, ඒත් ඔබ පරක්කු නෑ. අද ඉඳන් ධර්මයේ හැසිරෙන්න පටන් ගන්න. අඩුම ගානේ ලෙඩ ඇඳකට වැටිලා එක තැන් වෙලා ඉන්න වෙලාවක නම් මේ බණපදය ඇහෙන්නේ. ඔබ තාමත් සිහිනුවන තියෙන කෙනෙක් නම් ඔබට තාමත් අවස්ථාව තියෙනවා මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්න. මරණාසන්න මොහොතේ අන්තිම වෙලාවේ ධනංජානි, ගිනිදැල් පෙනිපෙනී හිටපු ධනංජානි පවා මරණ මංචකේ අවසාන වෙලාවේ ධර්මය අහලා අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන මරණින් මත්තේ බඹලව ඉපදුනා. බලන්න මේ ධර්මයේ කොච්චර ආශ්චර්යයක්ද කියලා. මරණ මංචකේ පවා ධර්මයේ සිහි කරොත් ඒ මොහොතේ ප්‍රතිඵල ලබන්න පුළුවන් උතුම් ධර්මයක්. ඒ නිසා මතක තියාගන්න, කෙනෙක් දිහා බාහිරින් බලලා පුද්ගල චරිත ගැන නිගමන දෙන්න යන්න එපා. සමහර වෙලාවට අපි අහලා තියෙනවා කෙනෙක්ගේ වැරදි දැකලා, කෙනෙක්ගේ සමහර දරුණු ගති දැකලා, කෙනෙක්ගේ අකුසල් අඩුපාඩු දැකලා සමහරු මෙයානම් අපාය යන කෙනෙක්, මේ නම් මහ පව්කාරයෙක්, ඔය මිනිහනම් අපාය තමයි යන්නේ, ඔය වගේ සමහර වචන නිගමන මේ විදිහට කියන අය ඉන්නවා. සමහර වෙලාවට ඒ කෙනාට කලින් කියන පුද්ගලයාම අපාය යන්නත් පුළුවන්. මතක තියාගන්න, ඔබ සෝවාන් වෙලා නැත්නම් ඔබට තව කෙනෙක් දිහා බලලා මම බේරිලා එයානම් අපාය යන්නේ කියලා ඔබට නිගමන දෙන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි, ජීවිතේ කාලයක් සිල් ගුණ දහම් රැකපු අය අන්තිම මොහොතේ වරද්දගෙන අපාය ගිය අය ඉන්නවා. ජීවිතේ මේ වරදිනවා කියන එක සමහර වෙලාවට ඔබ අහලා ඇති ඒරකපත්ත නාගරාජය ගැන සඳහන් වෙන සිදුවීම්. කාශ්‍යප බුද්ධ ශාසනය අවුරුදු 20000ක් සිල් ගුණ දහම් රැකලා බොහොම සිල්වත්. හැබැයි ගඟකින් එතර වෙනකොට ඒ පාරුව පැත්තකට ඇලවෙනකොට ගහක අත්තක් තිබුණ, එක පාට අත්ත අල්ලගත්ත, අත්ත කැඩිලා ආවා.
මේක මේ මහාලොකු අපරාධයක් නෙවෙයි. හැබැයි සීලේ ගැන දැඩිව හිතපු පුංචි ඇවත පවා මහා දෙයක් හැටියට හිතලා ගුණධර්ම රැකගෙන හිටපු මේ ස්වාමින් වහන්සේට මේක ඇවැත් දෙසලා පිරිසිදු කරගන්න පුළුවන් ඇවතක් වුණාට අයියෝ මගේ අතින් ගහක අත්තක් කැඩුනා. මම මෙච්චර කාලයක් සීල් රැකපු කෙනෙක්. අයියෝ මට වෙච්ච දේ කියලා පසුතැවි ඒක මහා ලොකු දෙයක් හැටියට හිතට අරගෙන ඒ අකුසලය හිත බලවත් කරගත්තා. ගඟ මැද්දෙම පපු යමාරුවක් හැදිලා අසනීප වෙලා එහෙම මිය ගියා. ඒරක පත්ත කියලා නාගයෙක් වෙලා නාගරාජයෙක් වෙලා පහළ වුණා. අර පසුතැවීම අකුසලයක් කියලා බලවත්ව හිතලා ඒ මොහොතේ හිත විපිලිසර වීමේ විපාකෙ. සමහර වෙලාවට ධර්මාශෝක රජුරෝ හිතන් මහා පිංකරා මරණ මංච අන්තිම වෙලාවේ අර පවන් සලන මිනිස්සයා වටාත්ත වැදුණා කියලා ඔහු ගැන හරි කේන්තියෙන් වෛරයෙන් දින කීපයකට හරි දුගතිය වැටුණා. ඒ අතින් ගත්තොත් සමහර චරිත විමානවත්වයේ සඳහන් වෙනවා ලොකු පිංකරපු අය නෙමෙයි. පිණ්ඩපාත යනකොට විසි කරන්න ගිය පිට්ටු කෑල්ලක් පූජා කරලා මැරෙනකොට ඒක මතක් වෙනවා. සමහරලාවට එක බත් හැන්දයි පූජා කරලා තියෙන. දංකුඩ ටික සූරලා ගෙනහිල්ලා පෙන අනේ ස්වාමීනී දෙන්න දෙයක් නෑ මේ දංකුඩ ටිකක් තියෙන්නේ. කමක් නැද්ද? කමක් නෑ නැගණිය හිත පහදවාගෙන පූජා කරන්න. ස්වාමීනි මගේ ජීවිතයට කරගත්ත එකම පින ඔච්චරයි කියලා. හැබැයි මම මේ පින සිහි කළ බලවත් කරා මැරෙනකොට මට ඒ පින සිහි වුණා. මරණින් මත්තේ සුගතිය ඉපදුණා. එතකොට අපිට පේනවා මහා පින් කරපු අය මරණාසන්න මොහොතේ වරද්දගත් අවස්ථා තියෙනවා. සෝවාන් නොවෙච්ච අය සමහර වෙලාවට බලවත් අකුසලයක් නොවුනත් මගෙන් වැරැද්දක් වුණා කියලා හිතලා බලවත් කරගෙන කුකුස් කරලා හිත විපිලිසර වෙලා මිය යනවා. මරණින් මත්තේ දුගතියක වැටෙනවා. සමහර අය ජීවිතේ ගොඩාක් පින් කරපු අයත් නෙමෙයි. හැබැයි මරණ මංචකේ යම් පිනක් කුසලයක් සිහි වෙලා ඒ මොහොතේ හිත පහදවාගෙන කරපු පිනක හිත පිහිටවාගෙන මරණින් මත්තේ සුගතිය යනවා. මේ පෘථග්ජන ජීවිතය කියන්නේ සතර අපායේ වැටි යන සංසාර ගමනේ ආසන්න කර්ම හැටියට ආසන්න කුසලයක් බලවත් වුණොත් සුගතිය යන්න පුළුවන්. ආසන්න අකුසලයක් බලවත් වුණොත් අන්තිම වෙලාවේ දුගතියක වැටෙන්නත් පුළුවන්. ඒ අනතුර තියෙනවා පෘථග්ජන ජීවිතේ. ඒ නිසා අපිට පිටින් බලලා බාහිරින් බලලා මෙයා මෙහෙම වෙයි මෙයා නම් අපායේ අපිට කවුරුත් ගැන ඒ අයගේ සංසාර ජීවිත ගැන අපිට චරිත සාතික දෙන්න බෑ. පිංගතුනී සෝවාන් වෙච්ච කෙනෙක් ගැන විතරයි අපිට හරියටම කියන්න පුළුවන්. මෙයා සතර අපායෙන් මිදුණා කියලා. ඔබ හිතාගෙන හිටියට අපි නම් එහෙම නෑ කියලා අපි දන්නේ නෑ මරණාසන්න මොහොතේ ඔබ සෝවාන්වත් නොවේ නම් අන්තිම මොහොතේ වරදින්න පුළුවන්. තරහකාරී කතුරෙක් මැරෙන වෙලාවක ළඟ හිටියොත් හිත විසිරෙන වෙලාවක ද්වේෂයක් ඇති වෙච්ච වෙලාවක හිත කෙලෙස් වලින් යටපත් වෙච්ච වෙලාවක හුස්ම ටික යන්න වුණොත් අපි දන්නේ නැහැ ජීවිතේ මරණය කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට සිද්ධ වෙයි. ඒ නිසා පින්වතුනි ජීවිතේ මරණාසන්න මොහොත අපි කාටවත් ඔබ බලන්න මේ බුද්ධ ශාසනය තුල පටාචාරා රහත් භික්ෂුණීන් වහන්සේගේ ජීවිතේ ගිහි ජීවිතය තුල බොහොම සිල්වත් ගුණවත් හැදිච්ච චරිතවත් එහෙම දෙයක් ගිහි ජීවිත කාලේ ඒ ජීවිත කතාව තුල අපි දකින්නේ මහා ධනවත් සිටු පවුලක එකම දියණිය. ගෙදර හිටපු වැඩකාරයා එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා දෙමව්පියන්ට හොරෙන් පැනලා ගියා. අම්මලා තාත්තලාටත් හොරෙන්. දැන් හිතන්න එවැනි අවස්ථාවක සමාජය ඥාති නෑදෑයෝ අනේ හොඳ හැදිච්ච දරුවා දුව කියයිද? නෑ. ඒ ගිය ස්වාමියා එක්කවත් ආදරෙන් හිටියේ නෑ. නිතර රණ්ඩු සරුවල් ඇති වුණා. මං යනවා දෙමව්පියෝ ළඟට. කොහොම හිතාගෙන කොහොම හරි එක වතාවක් එනකොට මගදී දරුවෙක් ලැබුණා. ආපහු හැරිලා ගියා. කොහොම දරුවෝ දෙන්නෙක් ලැබුණා. දවසක් ස්වාමියාත් එක්ක දරුවොත් අරගෙන එන අතරේ මගදී ස්වාමියාට සර්පෙක් දෂ්ට කරලා ඔහු මිය ගියා. දරුවෝ දෙන්න අරගෙන එනකොට ගඟෙන් එතර වෙන්න යනකොට අචිරවතී ගංගාවේ අනතුරකට පත් වෙලා එක දරුවෙක් ගඟේ ගහගෙන ගියා. අනෙක් දරුවා උක්කුස්සෙක් දැහැගෙන ගියා. හඬාගෙන වැළපීගෙන එනකොට ගමට අම්මා තාත්තත් මිය ගිහිල්ලා සොහොනි දැවෙනවා. එක පිට මහා කරදර විපත් ගොඩක්.
අවසානයේ පිස්සුවෙන් වගේ ඔළුව අවුල් වුණා. ඇඳගෙන හිටපු ඇඳුම් ගැන පවා සිහින නැති වුණා. උපන් හැටියට ඇඳිවතවත් නැතුව පිස්සුවෙන් පාරේ දුවගෙන ගියා. දැන් හිතන්න මේ පිස්සුවෙන් දුවගෙන යන්නේ මේ තරම් විපත් ගොඩක් වෙලා කවුද මේ? මේ බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලබපු කෙනායි. බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් ඒ උතුම් බණ පදයින් මුළු ජීවිතේම නුවණ පහළ වුණා. බුද්ධ ශාසනය තුළ පැවිදි වුණා. සිල් ගුණ දහම් රැක්කා. භාවනා කරා. උතුම් ධර්මය අවබෝධ කරගත්තා. විනයදර භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබුවා. දැන් ගිහි ජීවිතය තුළ විනයක් පේන්න තිබ්බද? හැබැයි බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතර අග්‍රයි. ඒ නිසා මේ ධර්මය තුළින් ජීවිතයේ කොයි වෙලාවෙ මොන විදිහට ජීවිතයේ පරිවර්තනය වෙයිද අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා ඔබ අප්‍රමාදී වෙන්න. අඩුපාඩු හදාගන්න. ජීවිතේ වරදින්න පුළුවන්. ධර්මය අවබෝධ වෙන තෙක්ම වරදින්න ඉඩ තියෙනවා. වැටුනත් සිය සැරයක් වැටුනත් ධර්මය පැත්තට නැකිටින්. දැඩි අධිෂ්ඨානය මං කොහොමහරි මේ අඩුපාඩු හදාගන්නවා කියෙන අධිෂ්ඨානයෙන් ධර්මය පැත්තට හැරෙන්. ඔබට පුළුවන් වීරිය වඩාගෙන අර වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ බුද්ධ ශාසනය තුළ ධර්මය කරායන්න උත්සාහ කරන්න. එහෙමනං ඔබ හැම දෙනාටම ඔබේ ජීවිතයේ වැරදි අඩුපාඩු අකුසල් මේවා සකස් කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ උතුම් ධර්මානු ශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුනේ ගාල්ල උණවටුන්න නොම්බර 120 ලිපිනේ පදිංචි සයිප්‍රස්හි වාසය කරන WM චන්දි මහත්මිය විසින්. එතුමියගේ අරමුණ තමයි සයිප්‍රසේ ලිමසෝන් නගරයේ නිසල බෝ සෙවනේ වැඩ සිටින බෝධීන් වහන්සේ එම ස්ථානයට වැඩමකොට වසර 3ක් සම්පූර්ණවීම නිමිති කරගෙන ඒ බෝධීන් වහන්සේ රෝපණය කිරීමට ඒ භූමිය ලබා දුන් දෝන ආර්යවති මහත්මියට නැසී ගිය ස්වාම්පුරුෂයා වන අන්රායා මහතාට පින් අනුමෝදන් කිරීම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණක්. ඒ වගේ බෝධීන් වහන්සේට අප උපස්ථාන කරමින් ඒ බෝධීන් වහන්සේ රැක බලා ගැනීමට කැපවී කටයුතු කරන්නේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටමත් සයිප්‍රසේ වාසය කරන්නේ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනය දැනට සයිප්‍රස්හි සේවයේ නියුතු ප්‍රසංග මහත්මා චන්දි මහත්මිය ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් මේ ලබන්නා වූ ලැබුණු සුබ නව වසර නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසෙන පුණ්‍යවන්ත වසරක් බවට පත්වේවා කියන උතුම් ආශිර්වාදය. ඒ වගේ විශේෂයෙන්ම ගාල්ල උණවටුන්න නොම්බර 120 ලිපිනේ පදිංචි දැනට සයිප්‍රස්හි වාසය කරන ප්‍රසංග මහත්මාගේ ජනවාරි 1 වන දිනට යෙදෙන 52 වන ජන්මදිනය වෙනුවෙන් එතුමන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් මේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේ පූජනීය ගලිගම ඥානදීප ස්වාමීන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටම ලක්වාසී ලෝවාසී හැම දෙනාටම උතුම් නිදුක් නිරෝගී සම්පන්නිය ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අරමුණ. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාමත් ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්මශ්‍රවණ මේ පිනත් ධර්ම දානමේ පිනත් ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ගාල්ල උණවටුන නොම්බර 120 ලිපිනේ පදිංචි දැනට සයිප්‍රසී වෙසෙන WM චන්දී මහත්මියගේ පින්බර දායකත්වයෙන් යුතු සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එතුමිය ඇතුළු එම පින්වත් පිරිසගේ සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. දහම්මැසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට දහම්මැසූ ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8යි 57යි 57යි 13 071 8යි 57යි 57යි 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා